තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත බුද්ධ ශාසනයක් කියලා කියන්නේ ඔබට මහා විශාල පුණ්‍ය සම්භාරයක් සිද්ධ කරගන්නට පුළුවන් මහා පින්කෙතක්. ඉතින් බුද්ධ ශාසනය ලැබුණු අද වගේ දවසකදී ඔබට පුළුවන් අප්‍රමාදීව බොහෝ සුචරිත ධර්මයන්හි හැසිරෙන්නට. හරියට යම් දක්ෂ මල්කරුවෙක් ඒ දිශාවල ඇවිදලා නොඑක් වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත මල් ගෙනල්ලා මල් මාලා මල් වඩම් ආදී දේවල් සකස් කරලා දියුණුවටපත් වෙනවා වගේ ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ පුරාවට විවිධාකාර කුසල ධර්මයන්හි නියුක්ත වන්නට. ඒ ලෞකික සහ ලෝකෝත්තර කුසල ධර්මයන් අතර ලෞකික කුසලයටත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ස්ථානයක් ලබා දෙනවා. මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුඛස්සේතම් භික්ඛවේ අධිවචනං යදිදම් පුඤ්ඤානම් කියලා මහණෙනි මේ පිනට බය වෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ පින කියන දේ අපේ ජීවිතේට අවශ්‍ය දෙයක්. අපි කරන ලෞකික කුසල ධර්මයන් අපේ ජීවිතය තුළ අපි සිද්ධ කළ යුතු දේවල්. ඒ යම්කිසි අවස්ථාවක අපිට ඒබඳු පිනකට අවස්ථාව සැලසෙනවා නම් ඔබ අප්‍රමාදීව හැකි පරිදි නිරන්තරයෙන් ඒ කුසලයේ පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. ඒ අනුමෝදන් වෙන්නට ඕනේ. ඒට සහසම්බන්ධ වෙන්නට ඕනේ. ඒක තමයි සදැහැතියෙකුගේ ස්වභාවය බවට පත් වෙන්නේ. ඒ විදිහට ශ්‍රද්ධාවෙන් කරන ඉටු කරන ඒ කුසල ධර්මයන් ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ කාලවකවානුව තුළ ඔබට මහා කුසලයකට සම්බන්ධ වන්නට පුළුවන්කම තියෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලයත් එක්ක හැමදාම එකතු වෙන ධර්මයෙන් පිහිටක් සරණක් ලබන ඔබට පුළුවන්කම තියෙනවා මහා විශාල කුසල ධර්මයකට සම්බන්ධ වන්නට. ඒ දිගමඩලු දිස්ත්‍රික්කයේ දීඝවාපී සෑරදුන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම මේ කාල වෙනකොට සිද්ධ වෙනවා. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඔබට දායක වන්නට පුළුවන්කම තියෙනවා. ඔබට පුළුවන් යම් විදිහකටද ඒ ආකාරයකට මේ උතුම් කුසලයේ සඳහා ඔබ දායක වෙන්න. ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක්. අනුරාධපුරේ යනකොට රුවන්වැලි සෑය දිහා බලලා, ජේතවනාරාමේ දිහා බලලා, මිරිසවැටි චෛත්‍ය දිහා බලලා, මිහින්තලේ මහ සෑය දිහා බලලා ඔබ කොච්චර කුසල් සිතුවිලි ඇති කරගන්නවද? ඒ මහ විශාල කුසල සිත් රාශියක් ඇති කරගන්නට මේ දේවල් ගොඩනගපු අය කරපු කැපකිරීම සහ ඒ ගොඩනගපු අය ඒ වෙනුවෙන් කරපු දේවල් ගැන ඒ අයට හිතන්නට පුළුවන් නම් එයාට කොච්චර පිනක් සිද්ධ වෙනවද? දැනටත් දිව්‍ය ලෝකෙක ඉපදුනත් ඔවුන් හදපු සෑය පිළිබඳව ඔවුන්ට ඒ පින් අනුමෝදන් වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ මහා සෑයක් හදනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කරනවා. මේ වගේ කුසල් සුළුපටු කුසල් නෙමෙයි. ඒවා මහා විශාල කුසල ධර්මයක්. ඉතින් ඒ කුසල ධර්මයන් පිළිබඳව අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට අවශ්‍යයි. අර බුදුරජාණන් වහන්සේට ගංගාරෝහණ පූජාව සිද්ධ කරන්නේ බුද්ධානුභාවයක් නිසා නෙමෙයිනේ, පෙර සසරේ කරපු කුසල ධර්මයක් නිසා. ඒ මහා ආශ්චර්ය දැකලා ඒ දවසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා නොකළ එකම සත්වයක්වත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එදා හිටපු හැමෝම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා කියනවා. ඒ තරම් මහ විශාල පූජාවක් ලෝතර බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා ගංගාරෝහණ පූජාවේදී. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර ධර්මයන් පූර්ණය කරන කාලෙදී කරපු කුසලයේ පිළිබඳව දැක්වෙනවා. ඒ කුසලය පිළිබඳව දැක්වෙන්නේ තමන්ගේ පුතා පසේ බුද්ධත්වයට පත් වෙලා වැඩ ඉන්නකොට ඒ වෙනත් ප්‍රදේශයක වැඩ සිටියේ පුතා බලන්නට කියලා මේ තාත්තා නැතිනම් බෝධිසත්වයන් වහන්සේ පිටත් වෙලා යනවා. ඒ යනකොට එක තැනකදී දකින්න පසේ බුදුරජාණන් වහන්සේ ඒ ගමට යනකොට පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් සකස් කරලා. ඉතින් මේ සෑය කැලේ වැවිලා. මේ වයසක තාත්තා මේක දිහා බලලා වටාපතක් ප්‍රමාණයෙහි වල් ගලවා ඉවත් කරලා සුද්ධ පවිත්‍ර කරලා සුදු වැලි ටිකක් හොයාගෙන ඇවිල්ලා සුදු වැලි අතුරලා පුංචි කොඩියකුත් හදලා මේකත් ඔසවලා මේ සිද්ධ කරපු කුසලයේ විපාක වශයෙන් කියනවා ඒසා
මහා පූජාවක් ලබන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් පින්නතුනේ ඒ තමයි කුසලයේ තියෙන ආශ්චර්යය. ඒ තමයි කුසලයේ තියෙන බලවත් බව. ඉතින් ඔබටත් පුළුවන් කුසලයක් සිදු කරන්නට. ඉතින් සෑයක සෑමලුවේ වල් ගලවපු දේ සෑමලුව සකස් කරපු සුදු වැලි අතුරපු පින ඒ තරම් විශාල වුණා නම් මහා සෑයක් ගොඩනගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් ගොඩනගන්නට ඔබට ලැබෙන අවස්ථාව ඔබ මග හැර ගන්නට එපා. ඒ අවස්ථාව ඔබේ ජීවිතයේ ප්‍රධාන අවස්ථාවක් කරගන්න. ඔබට හැකි පරිදි ඒ සඳහා සහසම්බන්ධ වෙන්න. ඒ කුසලයේ ඔබ අනුමෝදන් වෙන්න. ඒක ඔබට මේ ජීවිතේ කරන්නට පුළුවන් ඔබට ලැබෙන මහා සුවිශේෂ අවස්ථාවක්. ඒ මහා අවස්ථාවට ඔබ සම්බන්ධ වෙන්න ඒක අතහැර ගන්නට එපා කියලා ඔබට කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් මේ විදිහට කුසල ධර්මයන් સિદ્ધ කරන ගමනේදී අපි බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරගෙන එනවා ලෝකෝත්තර විශේෂයට අදාළ ධර්ම කාරණාවන් නැතිනම් ලෝකෝත්තර ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්නේ කොහොමද? ඒ මාර්ගය අපි තුල උපදවා ගන්නට අවශ්‍ය ධර්ම කාරණාවන් අපි දැනගන්නේ කොහොමද කියලා සුතමේ ඥානයට අදාළ කාරණාවන් අපි සාකච්ඡා කරගෙන එනවා. එතකොට අද දවසේදීත් අපට ඒ පිළිබඳව කතා කරන්නට තියෙනවා. අපි මීට පෙර සාකච්ඡා කළේ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව. සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව අපි කතා කරනකොට අපි පෘතජ්ජන පුද්ගලයාගේ සංඛාර උපේක්ෂාවත්, සේකාරයන් වහන්සේගේ සංඛාර උපේක්ෂාවත්, ඒ වගේම විතරාගින් වහන්සේගේ සංඛාර උපේක්ෂාව පිළිබඳවත් කතා කළා. උන්වහන්සේලාගේ සංඛාර උපේක්ෂාව තුළ තිබෙන නානත්වය පිළිබඳව එතනදී සාකච්ඡා කළා. අවසාන වශයෙන් අපි යම් ප්‍රවේශයක් ලබා ගත්තා. සමත වශයෙන් සහ විපස්සනා වශයෙන් කොහොමද සංඛාර උපේක්ෂාව පිළිබඳව කතා කරන්න කියලා. එතකොට මේ සංඛාර උපේක්ෂා ඥානය විපස්සනා වශයෙන් අපි ප්‍රධාන වශයෙන් කතා කළාට සමත වශයෙන්ුත් සංඛාරයන්ගේ උපේක්ෂාව ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. 8 ආකාරයකින් සමත වශයෙන් සංස්කාර උපේක්ෂාව ඇති වෙනවා. කොහොමද 8 ආකාරයකින් මේ සංස්කාර උපේක්ෂාව ඇති වෙන්නේ? පඨම ධානම් පටිලාභත්තාය ප්‍රථම ධානයේ ප්‍රතිලාභයේ පිනිස නීවරණේ පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඥාන. එතකොට නීවරණ ධර්මයන් පිළිබඳව ඒ පටිසංඛාන සම්තිට්ඨනා ඒ නුවණින් දැකීම වශයෙන් අපි හිත වඩනකොට ඒ පිළිබඳව පිහිටා සිටීම වශයෙන් ඇතිවන ප්‍රඥාවට කියනවා සංඛාරුපේක්ෂා ඥානය කියලා. එතකොට නීවරණ ධර්මයන් ප්‍රහාතව්‍ය ධර්මයෝ. නීවරණයන් ප්‍රහාතව්‍යයි, ඒ කියන්නේ ප්‍රහාණය කළ යුතුයි. නීවරණයන් පිළිබඳව අපි හඳුනා ගන්නවා පංච නීවරණ ධර්මයක්. ඒ කියන්නේ කාමච්ඡන්දය, ඒ කියන්නේ කාමයන් පිළිබඳව තියෙන කැමැත්ත කියන එක. එතකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පිළිබඳව අපේ හිතේ නැවත නැවත ඇලෙන, නැවත නැවත කැමති වෙන ස්වභාවයක් තියෙනවා නම් මේකට අපි කියනවා ඒ හිතේ ඇති කරගත්ත ඒ කැමැත්තට කාමයයි කියලා කියනවා. ඉතින් ඒ කාමය අපි රූපේ සුභ වශයෙන් හිතනකොට, ශබ්දයේ සුභ වශයෙන් හිතනකොට, ගන්ධ රස ස්පර්ශ සුභ වශයෙන් හිතනකොට ඒ සුභ සංඥාව නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කරනකොට අපි තුල ඇතිවන දෙයක් තමයි ඒ කියන නීවරණ ධර්මය. නැතිනම් කාමච්ඡන්දේ නැමැති මේ නීවරණ ධර්මය. එතකොට ව්‍යාපාදේ කියන්නේ නිවන ආවරණය කරන නීවරණ ධර්මයක්. ව්‍යාපාදේ කියලා කියන්නේ හිතට ඇතිවන, නැවත නැවත හිතට ඇතිවන තරහව. එතකොට අර පටිඝ නිමිත්ත, ගැටීම් සහිත මනස නුනුවණින් මෙනෙහි කිරීම නිසා තමයි ඒක ව්‍යාපාදයක් දක්වා හිතේ පවත්වාගෙන යන තරහක් දක්වා ඒක වර්ධනය වෙන්නේ. ගැටෙන මනස තවදුරටත් නුනුවණින් මෙනෙහි කරනකොට, අයෝනිසෝ මනසිකාරය කරනකොට ඒක ව්‍යාපාදයේ දක්වා දියුණු වෙනවා. එතකොට ව්‍යාපාදයේ කියලා කියන්නේ හිතේ ටිකක් සංකීර්ණ අවස්ථාවක්. අනිත් පුද්ගලයන් පිළිබඳව හෝ දේවල් පිළිබඳව හෝ තමන්ගේ හිතේ නුරුස්නා, ද්වේෂ සහගත ස්වභාවය තමයි පටිඝය කියලා කියන්නේ. එතකොට මේ කාමච්ඡන්දයත් මේ පටිඝයත් කියන එක මේ නීවරණ අතර ඊටාම ප්‍රධාන අලු මට්ටමේ නීවරණ ධර්මයක්. ඒ වගේම අපිට තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ ධර්මයන්ොත් නීවරණ ධර්ම හැටියට හඳුනා ගන්නට පුළුවන්. අපි මීට පෙර ඒවා ගැන සාකච්ඡා කරලා තියෙන නිසා වැඩිදුරට කතා කරන්නේ නැහැ. එතකොට තීන මිද්දේ කියලා කියනවා. අපි තීන සහ මිද්ද කියලා දෙකට බෙදලා කතා කරනවා. හිතේ මැලි ගතිය සහ කයේ මැලි ගතිය කියන එක. උද්ධච්ච කුක්කුච්ච කියලා කියනවා. හිතේ විසිරුණුකම සහ කුහුස් කරනකම. ඊට පස්සේ විචිකිච්ඡාව කියලා කියනවා. හිතේ පවත්නා
සැකය බුද්ධ ආදී අටතැන්හි පවත්නා සැකය පිළිබඳව. එතකොට මේ දේවල් නීවරණ ධර්ම. එතකොට දැන් පඨම ඥානම් පටිලාභත්තාය කියලා කියනවා. ප්‍රථම ධානය ප්‍රතිලාභය කිරීම සඳහා ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා මේ නීවරණේ පටිසංඛාන සම්තිට්ඨනා නීවරණයන් පිළිබඳව ඇති කරගන්න නුවණින් දැකීමක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් දකින්නට අවශ්‍යයි ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ඒ ප්‍රථම ධානයේ පිළිබඳව යම් කිසි කෙනෙක් උපදවා ගන්නට නම් ප්‍රථම ධානයට පත්වන්නට නම් ඒකෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ දැන් ප්‍රථම ධානය කියලා කියන්නේ මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති කියලානේ කියන්නේ. එතකොට විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව තමයි මේ ප්‍රථම ධානයේ උපදෝගන්නේ සවිතක්කං සවිචාරං විතක්ක ਵਿਚාර සහිත විවේකයෙන් උපන් විවේකජං කියලා කියනවා. ඊට පස්සේ පීති සුඛං ප්‍රීතිය සහ සැපය කියන දේ පැතිරී තියෙන දෙයක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. හැබැයි මේ දේ නිවැරදිව නොදක්නා නිසා බොහෝ දෙනෙක් මේ කාරණාව පිළිබඳව තියෙන අනවබෝධය නිසා ඒ කියන්නේ මේක තේරුම් ගන්නට ප්‍රථම ධානයේ තියෙන මේ ලක්ෂණ තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හිතට ඇති වෙන මොකක් හරි සමාධියක් පිළිබඳව කල්පනා කරලා බොහෝ දෙනෙක් හිතනවා මේ තමයි ප්‍රථම ධානය කියලා. අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම එබඳු ධාන රැලි නගිනවා. ධාන රැලි කියලා කියන්නේ අර ධානයන් පිළිබඳව වරදවා වටහා ගැනීම. තමන් මේ බඳු ධානයන්ටපත් වුණා කියලා වරදවා වටහා ගැනීම. ඉතින් ඇත්තෙන්ම මේ වගේ රැලි වලට අපි හසු විය යුතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ දැන් අපි මේ හිතේ තියෙන ස්වභාවය තේරුම් ගත්තා නම් මේ කාමයන්ගෙන් වෙන්ව නීවරණ ධර්මයන් ටික දුරු වෙච්චි මනසක නීවරණ ධර්මයන් දුරු කිරීම වශයෙන් තමයි ප්‍රථම ධානය උපදින්නේ කියලා නීවරණ ටිකත් එක්ක එකට ප්‍රථම ධානය තියෙන්නේ නැහැ කියලා අපි කතා කරන්නේ. එතකොට මේක අපි විශේෂයෙන්ම තේරුම් ගන්නට අවශ්‍යයි මෙතනදී. එතකොට දැන් අපි ගත්තාම විචිකිච්ඡා කියන තැනදී අපි කියනවා පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති සික්ඛාය කංකති කියලා මේ සැක පිළිබඳව තියෙන තැන් අපි නීවරණ ධර්මයක් හැටියට කතා කරනකොට කතා කරනවා. ඒතර දැන් බාහිර ශාසනයක කෙනෙක් ධ්‍යානයේ ඉපදුවොත් එහෙම යාට දැන් බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති කියන දේවල් නැති වෙලා නැහැනේ. එතකොට මෙතනදී මේ නීවරණ ධර්මයන් යටපත් කරනකොට පංච නීවරණයන්ගේ ඒ විචිකිච්ඡාව කියන දේ කතා කරනකොට මේ ශාසනයේ පුද්ගලයෙකුට අර බුද්ධ ආදී ඒ ධර්මයන් පිළිබඳව තියෙන සැකය තමයි දුර වෙලා තියෙන්නේ. බාහිර ශාසනයක කෙනෙකුට නම් සැකය කියන දේ ඔහුගේ මාර්ගය පිළිබඳව ඔහුගේ ප්‍රතිපදාව පිළිබඳව තියෙන සැකය තමයි ඔහුට දුර වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රභේදය අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ මේ ශාසනයේ නීවරණ ධර්මයන් නැතිනම් නිර්වාණය ආවරණය කරන ධර්මයන් තේරුම් ගැනීම කියන දේ. එතකොට මේ ශාසනයේ ප්‍රතිපදාවක් පුරන්නට යන කෙනෙකුට මේ නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බැලීම වශයෙන් නීවරණ ධර්ම දුරු කරන්නට තමයි මේ විදිහේ ඥාන දර්ශනයක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ තමන්ට නීවරණයන් හඳුනාගෙන ඒ නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ඒකට කියනවා පටිසංඛාය කියලා. කියන්නේ නුවණින් සලකා බැලීම වශයෙන් මේ දේවල් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. කුමක් සඳහාද? පඨම ඥානම් පටිලාභත්තාය ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා තමයි මේ දේවල් ඔක්කොම කරන්නේ. එතකොට ප්‍රථම ධානය උපදව ගත්තට පස්සේ ප්‍රථම ධානය ලබා ගත්තට පස්සේ ඒ කෙනාට අර නීවරණ ධර්මයන් ඒ මනස තුළ යෙදෙන්නේ නැහැ. ඒ මනස තුළ ඇත්තේ නැහැ. ඒ නීවරණ ධර්ම දුරු කිරීම නිසා තමයි මේ ධානය කියන දේ උපදවගෙන තියෙන්නේ. ඒ ගැන විශේෂයෙන් මතක් කළේ සමහර වෙලාවට අර වැරදි විදිහට භාවනාව අල්ලා ගැනීම නිසා සමහර අය මේ ගෘහ ජීවිතයේ තුල ජීවත් වෙනවා. gedara dore කටයුතු ටිකත් ඒ විදිහටම සිද්ධ කරගෙන යනවා. නමුත් මේ ඕන් ප්‍රථම ධානලාභී මම ဒုတိ ය ධානලාභී කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක නොවිය යුතු දෙයක්. ඒක නොකල යුතු දෙයක්. ඒක අපි නිවැරදිව ධර්මයේ තේරුම් නොගැනීම මත ඇති කරගත්ත දෙයක් බවට පත් වෙනවා. අපි ඉන්නේ වැරදි තැනක. ඒ නිසා ඒ වගේ වැරදි තැනක ඉඳලා ධානය කියන දේ වරදවා නොගත යුතුයි. එලියක් පෙනුනයි කියලා
ඒකෙන් ආලෝක කය පූර්ණේ වෙලා චතුත්ථ ධානය ලැබුවා එහෙම නෙමෙයි. ඒකට කියන්නේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට පෙර වශයෙන් ඇති වෙනවා නොඑක ආලෝක නිමිති ආදී ඒ දේවල් නොසලකා තමන්ගේ කර්මස්ථානයේ දියුණු කරගෙන ආයුතුයි මිසක මූලික අධීරයේදී ඒ කියන්නේ චතුත්ථ ධානය ලැබුවා එහෙම නෙමෙයි. ඒ නිසා ඒ කාරණා පිළිබඳව අපිට හොඳට අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. එතකොට මෙතනදී අපිට අද ප්‍රස්තුතයට අදාළව නම් මේ නීවරණ ධර්මයන් දුරු කිරීම පිණිස යම්කිසි කෙනෙක් නුවණින් සලකා බලමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ හිත ඒ ඔස්සේ අරගෙන යනකොට ඔහුගේ හිතේ ඒ නීවරණ ධර්මයන් දුරු වෙනවා. නීවරණ ධර්මයන් යටපත් වෙලා යනවා. නීවරණ ධර්මයන් දුරු වෙනකොට යටපත් වෙලා යනකොට ඔහුගේ හිතේ ඇති වෙනවා ඒකාග්‍රතාවය හා සමග මධ්‍යස්ථ භාවයක්. මධ්‍යස්ථ භාවයක් ඇති වෙන්නේ ඇයි? ප්‍රතිපක්ෂ වූ නීවරණ ධර්මයන් හම්බ වෙන්නේ නැති නිසා. ඒ මනසේ ප්‍රතිපක්ෂ නීවරණ ධර්මයන් නැති වෙන්නේ නැති නිසා ඒ නුවණින් සලකා බලනකොට තමන්ගේ හිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ හිතේ ඇති වෙනවා මධ්‍යස්ථ භාවයක්. අන්නේ මධ්‍යස්ථ භාවය තමයි සංඛාර උපේක්ෂාවයි කියලා කියන්නේ. එතකොට මේ සංඛාර උපේක්ෂාව ඇති උනේ මොකක් නිසාද? අර නීවරණ ධර්මයන් යටපත් කරන්නට ගියපු නිසා. එතකොට මේ නීවරණ ධර්මයන් යටපත් කරන්නට යනකොට ඒ තමන්ගේ ඒ අරමුණ බවට පත් වෙලා තියෙන අර නීවරණ ධර්මයන් දුරු කරලා මේ ධානය උපදවා ගැනීම ඔහු නීවරණ ධර්මයන් යටපත් කොට දානවා. ඒ කියන්නේ මේ ධානයේ ඉපදීමට పూర్ව භාගය ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ අර්පණා වීථියට කලින් තමන්ට අර නීවරණ ධර්මයන් තමන්ගේ මනස තුල නැහැයි කියලා දැකීමත් එක්කම හිතේ ඇති වෙනවා සංසිඳීමක්. ඒකයි සම්තිට්ඨනා කියලා කිව්වේ. අර නීවරණයන් දුරු කිරීම පිණිස ඒ තුල ඇති වෙනවා නීවරණ ධර්මයන් දුරු වෙනකොට තමන්ගේ හිතේ සම්තිට්ඨනා ඒ පිළිබඳව ඇති වෙන උපේක්ෂාවක් දැන් සංසිඳුණා. ඒක සංසිඳීමට භාජනය වුණා කියලා සංසිඳීමක් ඇති වෙනවා. අන්නේ සංසිඳීමක් ඇති වෙනකොට අන්න ඒ සංසිඳීම තමයි සංඛාරයන්ගේ උපේක්ෂාව. එතකොට සංස්කාරයන් පිළිබඳව එයා හිතේ උපේක්ෂාව උපදවගත්තා. ඒ උපේක්ෂාව කියන දේ වෙන මොකකවත් නෙමෙයි උපද්දගත්තේ. අර පංච නීවරණයන් නිස්ෘත වූ සංස්කාරයන්ගේ තියෙන අනුත්පාද ස්වභාවය. නැතිනම් ඒ දේවල් දැන් හිතේ උපදින්නේ නැහැ කියලා දැකීමත් එක්ක හිතේ ඇති වුණ සම්තිට්ඨනාවක් තමයි මේ කතා කරන්නේ. එතකොට ඊට පස්සේ තමයි යාට ප්‍රථම ධානය උපදවා ගන්නට නැතිනම් ප්‍රථම ධානයේහි පහළ වීම සිද්ධ වෙන්නේ. ඒ විදිහටම ဒုတိ ය ඥානම් පටිලාභත්තාය විතක්ක ਵਿਚාරේ පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපිකාසු ඥානං. ද්විතීය ධානය උපදව ගන්නට පුළුවන් කමක් නැහැ. විතක්ක ਵਿਚාර දෙක තියෙනවා නම්. ඒ කියන්නේ අරමුණු පිළිබඳව රළු වශයෙන් ඇති කරගන්න නැවත නැවත විතර්කණය කිරීමත් ඒ විතර්කණය කරන ආරම්මණයන්ගේ හිතේ තියෙන හැසිරීමක් කියන එක එතන රළු දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දෙක තියෙනවා නම් ප්‍රථම ධානය විතරක් තියෙන යාට තියෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දෙක දුරු කිරීම වශයෙන් තමයි ဒုတိ ය ධානයේ උපදින්නේ. දැන් ජලයක් පිරිසිදු කළාට ඒ ජලය පැහැදිලි නෑ. ඒ ජලයේ නැවත නැවත රැලි නගිනවා නම්. එතකොට මෙන්න මේ රැලි නැගීම වගේ තමයි ඒ ජලයේ තියෙන රැලි නැංවීම වගේ විතක්ක සහ ਵਿਚාර කියන දේ. අරමුණු ඉපදවීම සහ අරමුණෙහි හැසිරීම. අර පිහිටා සිටි මට්ටමක නැහැ. ධාන උපදවා ගැනීම සඳහා ගත්ත නිමිත්ත උනත් නැවත විතර්කණය කිරීම සහ ආරම්මණයෙහි හැසිරීම ඕලාරිකයි රළුයි කියලා දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විතර්කණය සහ ਵਿਚාරය නිසා ඒක අර කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ට ආසන්නයි. නීවරණ පවතින විතක්ක ਵਿਚාරත් එක්කනේ. ඒ කියන්නේ අපි විතර්කණය කරනවා, ඒ අරමුණේ හැසිරෙනව නැවත නැවත. එතකොට දැන් මේ විතක්ක ਵਿਚාර කියන මේ ගති දෙක යම් තැනක තියෙනවා නම් එතන නීවරණයන්ට ඊටාම ආසන්නයි. යා ප්‍රථම ධානයේ තියෙන ආදීනවය දැකලා මේක නිසා මේ ප්‍රථම ධානයේ නීවරණයන්ට ආසන්න නිසා ඕන වෙලාවක මේක නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ විතර්කණය කරන, ਵਿਚාරය කරන මේ අරමුණු පිළිබඳව නැවත නැවත සැරිසැරීම් වශයෙන් තියෙන මේ හිත මම අයින් කරන්නට ඕන කියලා විතක්ක ਵਿਚාර සංසිඳ වීම වශයෙන් යම්කිසි කෙනෙක් ඒ මාර්ගයේ වඩනවා. එතකොට විතක්ක ਵਿਚාරයේ පටිසංඛාන සම්තිට්ඨනා කියලා කියන එකට. එතකොට විතක්ක ਵਿਚාර ධර්මයන් පිළිබඳව නුවණින් දකිමින් තමයි එයා මේ ප්‍රතිපදාව වඩන්නේ. එතකොට විතක්ක ਵਿਚාර දෙක සංසිඳවන්නට යනකොට
එයාට අර දැන් වතුරේ තියෙන රැලි නැගීම නතර කරලා ඒක නිශ්චලත්වයට පත් කරනවා වගේ අර ආරම්මණයන් පිළිබඳව ඒ කියන්නේ ධානය උපදවා ගැනීම සඳහා හේතු කරගත්ත ආරම්මණයන් පිළිබඳව යා නැවත විතර්කණය කරන්නේ නැතුව ඒ අරමුණු වල නැවත හැසිරෙන්නේ නැතුව මනස නිශ්චලත්වයට පත් කරගන්නවා. එතකොට යාට අර නිශ්චලත්වයට පත් වෙන බව පේනකොට විතක්ක ਵਿਚාර කියන ප්‍රතිපක්ෂ ධර්මයන්. ඒ කියන්නේ ඒක ප්‍රතිපක්ෂයි කියලා කියන්නේ ဒုတိ ය ධානයේට. නීවරණ ප්‍රතිපක්ෂයි මොකටද? ප්‍රථම ධානයේට. ဒုတိ ය ධානයේට ප්‍රතිපක්ෂයි එතකොට විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර තිබ්බ ဒုတိ ය ධානයේ නැහැ. ඒ නිසා දැන් ဒုတိ ය ධානය ඉපදවීම පිණිස උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අර කාමච්ඡන්දාදී නීවරණයන්ට ළඟ විතක්ක ਵਿਚාර නැවත නැවත තියෙන එක. ඒකෙන් කියන්නේ කාමච්ඡන්දේ තියෙනවා කියලා නෙමෙයි. අර විතර්කණය කරන, ਵਿਚාරය කරනකම ඒ නීවරණයන්ටත් පොදු දෙයක්. ඒ නිසා දැන් මෙතනදී ප්‍රථම ධානයේ තුල ඒ දේවල් නැති වුණාට විතක්ක ਵਿਚාර කියන ගති දෙක තියෙනවා. නිසා විතක්ක ਵਿਚාර කියන ගති දෙක අයින් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඒක දුරු කිරීම පිණිස නුවණින් දකිමින් උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට විතක්ක ਵਿਚාර සංසිඳිලා පිහිටි මට්ටමකට හිත නිශ්චලත්වයකටපත් වෙනවා. අන්නේ හිත නිශ්චලත්වයකටපත් වෙනකොට අන්න ඒකට තමයි පටිසංඛාන සම්තිට්ඨනා කියලා කිව්වේ. ප්‍රතිපක්ෂ ධර්මයන් විදියට ဒုတိ ය ධානයේට ප්‍රතිපක්ෂ ධර්මයන් විදියට විතක්ක ਵਿਚාර පේන්නේ නැහැ. විතක්ක ਵਿਚාර නොපෙනෙනකොට ඒ හිතේ ඇති වෙනවා සංඛාර ධර්මයන් පිළිබඳව උපේක්ෂාවක්. සංස්කාර ධර්මයන් පිළිබඳව ඒ හිතේ උපේක්ෂාවක් ගොඩනගෙනවා. ඒ උපේක්ෂාව තමයි සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. එතකොට මේ සමත වශයෙන් සංඛාර උපේක්ෂාව ඇති වෙන තැන්. දැන් අතනදී සංඛාර උපේක්ෂාව ඇති වෙන නීවරණ සංඛ්‍යාත සංස්කාරයන්ගේ උපේක්ෂාව. දැන් මෙතන සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ විතක්ක ਵਿਚාර ධර්මයන් පිළිබඳව ඇති කරගත්ත හිතේ ඇති වුණු මධ්‍යස්ථ බව තමයි සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. මේ විදිහටම තතිය ඥානම් පටිලාභත්තාය තුන්වෙනි ධ්‍යානෙ ඉපදවීම පිණිස පීතිම් පටිසංඛා සම්තිට්ඨනා පඤ්ඤා සංඛාර උපේක්ඛාසු ඥානං. එතකොට ප්‍රීතිය පිළිබඳව නුවණින් දැකීම වශයෙන් ඇති කරගන්න දේ. දැන් රැලි නැගීම් නැති වුණත් ඒ ජලතලයේම සෙලවීමක් තියෙනවා නම් ඒ සෙලවීම වගේ තමයි ඒකේ තියෙන ප්‍රීතියයි කියලා කියන්නේ. එතකොට අන්නේ ප්‍රීතියත් යටපත් කිරීම වශයෙන් ඒ පිළිබඳව නුවණින් දකිමින් වාසය කරනවා. දැන් ဒုတိ ය ධානයට ආසන්නයි ප්‍රීතිය කියන දේ. එනිසා මේ ප්‍රීතිය කියන දේ ඉවත් කරන්නට පුළුවන් නම් මේ ප්‍රීතිය නැති කරන තැනට එයාට මේ මාර්ගයක් වඩන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා ဒုတိ ය ධානයේ තියෙන ආදීනවේ සලකා බලමින් තෘතිය ධානයේ ඉපදවීම පිණිස ඔහු උත්සාහවත් වෙනවා ප්‍රීතිය යටපත් කරලා උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය දියුණු කිරීමට අවශ්‍ය මඟක් වැඩිම විදිහට. එතකොට එයා දැන් මේ ප්‍රීතිය ඉවත් කරලා එතන වඩන්නට නැතිනම් තෘතිය ධානයේ උපදව ගන්නට එයා උත්සාහවත් වෙනකොට නැවත නැවතත් අර හිතේ සංස්කාර ප්‍රීතිය පිළිබඳව පැවැත් වූ සංස්කාරයන්ගේ උපේක්ෂාවක් ඔහු තුල උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයේහි යටපත් වීම වෙලා මේ ජල තලයේහි සැලවීමක් නැතුව යන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රථම තෘතිය ධානයේ උපදව ගත්තයි කියලා. එතකොට අන්න ඒ තෘතිය ධානයේ උපදවා ගැනීමට පෙර සිතෙහි ඇතිවෙන උපේක්ෂාවක් අර ප්‍රීතිය පිළිබඳව පවත්නා උපේක්ෂාවක් ඒක. ඒ කියන්නේ දැන් ප්‍රීතිය පිළිබඳව සලකා බලනකොට ඒක නැහැ. එතකොට ඒක අප්‍රකට වෙනකොට ඒක නැතුව යනකොට ඒ පිළිබඳව ඇති වෙනවා තමන්ට තමන්ගේ හිතේ උපේක්ෂාවක්. දැන් ඔබට කවුරු හරි කරදරයක් නම් ගෙදරට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා බාකමැති කෙනෙක්. එතකොට ඒක ඔබට කරදරයක්. ඒ නිසා ඔබ බලනවා ඒ කෙනා එන්නේ නැති තත්වයට පත් කරන්නට. එතකොට දැන් ඒ කෙනා එන්නේ නැහැ කියලා හිතනකොට පාඩුවේ ඔබ පැත්තකටලා ඉන්නකොට දැන් ඒ බඳු කෙනෙක් මෙතන නැහැ නේද කියලා හිතනකොට ඔබේ හිතේ ඇති වෙන උපේක්ෂාවක් නැතිනම් ඒ ගැන ඔබේ හිතේ සංසිඳීමක් තියෙනවා. තෘප්තියකටපත් වීමක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රීතිය පිළිබඳව ඇති කරගත්ත ඒ සංසිඳීම කියන දේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සංඛාර උපේක්ෂාව සමත වශයෙන් ඇති කරගන්න තුන්වෙනි ස්ථානය. චතුත්ථ ඥානම් පටිලාභත්තාය සුඛ දුක්ඛේ පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා. එතකොට දැන් සුඛ දුක්ඛ කියන මේ දේවල් චතුත්ථ ධානයේ උපදවා ගන්නට බාධා කර දේවල්. ඒක තෘතිය ධානයේ තුල සුඛ දුක්ඛ තිබුණට
මේ චතුත්ථ ධානයේ උපදවා ගැනීමේදී ඒක බාධාවක්. මොකද චතුත්ථ ධානයේ තුල උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා සැප දුක් වශයෙන් ඇති කරගන්න මේ දේ පිළිබඳවත් නුවණින් දකිමින් එයා වාසය කරනවා. ඒකෙත් ඒ විදිහටම යම් සංසිඳීමක් තියෙනවා නම් ඒ ධර්මයන් යටපත් කිරීමේදී නැතිනම් ඒ ධර්මයන් දුරු කිරීමේදී එතන ඇති වෙනවා උපේක්ෂාවක් හිතේ. ඒක සංඛාර උපේක්ෂා ඥානයයි කියලා කියනවා. එතන චතුත්ථ ධානයේ උපදවා ගැනීම තුල. ඊට පස්සේ ආකාසානං ඡායතන සමාපත්තින් පටිලාභත්තාය රූප සංඥම් පටිග සංඥා නානත්ත් සංඥං පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරෝපේක්ඛාසු ඥාන. ආකාසානං ඡායතනයේ උපදවා ගැනීම සඳහා යම්කිසි කෙනෙක් වෑයම් කරනවා. වෑයම් කරනකොට ආකාශය පිළිබඳව ආකාශයේ තියෙන අනන්තවත් බවට සිහිය තියාගෙන ඒ කිසිම ද්‍රව්‍යයක් වස්තුවක් ආරම්මණය කරන්නේ නැතුව අරමුණු කරන්නට නොහැකි තැනකට හිත අරගන්නවා නම් ඒ කෙනාට රූප සංඥා උපදින්නේ නැහැ. ඒ කෙනාට රූපයන් ඇසුරු කරගත්ත පටිඝ සංඥාව කියන දේ උපදින්නෙත් නැහැ. ඒ වගේම නානත්ව සංඥාව උපදින්නෙත් නැහැ. දැන් ආකාසානං ඡායතනෙ උපදව ගන්නකොට ප්‍රධාන සංඥාවන් 3ක් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. මොනවද? රූප සංඥාව. ආකාශය කියන දේ නැතිනම් හිස් අවකාශ ධාතුව මේ තියෙන අහසයි කියලා ඔබ අද දකින්න දේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හිස් ස්වභාවය කියන එක. එතකොට මේ තියෙන ද්‍රව්‍යාත්මක දේවල් තියෙනවා කියන්නට හිතෙන්න පුළුවන්. ඒවලට අපි කියනවා මේ රූප තියෙනවා, මේ පේන්න තියෙන දේවල්, මේ වස්තු තියෙනවා කියලා අපි ඒවලට කියනවා රූප සංඥා කියලා. එතකොට මේ රූප සංඥාව කියන එක අර ආකාසානං ඡායතනයේට පරිපන්ත ධර්මයක්. නැතිනම් ඒක නැති කරන්න ආකාසානං ඡායතනෙ නූපදවන්නට හේතු වෙන සංඥාවක් තමයි රූප සංඥාව කියලා කියන්නේ. එතකොට දැන් මේ හැම තැනකටම අවකාශ ධාතුව කියන එක පොදු ධර්මයක්. හැම තැනකටම අවකාශ ධාතුව කියන එක පොදු ධර්මයක්. හැම තැනකම මේ අවකාශ ධාතුව පැතිරී තියෙනවා. අවකාශ ධාතුව කියන දේ තමයි ප්‍රධාන කියලා. යම් කෙනෙක් ආකාශය අනන්තයි කියලා උපදෝගත්ත සංඥාවක් තුළ තමන්ගේ මනස වඩනවා නම් වෙන කිසිම සංඥාවක් එයාට අරමුණු වෙන්නේ නැතුව රූප සංඥා අරමුණු වෙන්නේ නැත්නම් ඊට පස්සේ තව අපි කිව්ව ඇසුරු වෙන්නේ නැහැ කියලා පටිඝ සංඥාව. පටිඝ සංඥා කියලා කියන්නේ අරමුණු සමග ගැටීම් පිළිබඳව තියෙන සංඥා. ආයතනයන්ට ගැටෙන අරමුණු පිළිබඳව තියෙන ගැටීම් සහගත සංඥාවන් තමන්ගේ හිතේ හැසිරෙන්නේ නැත්නම් ඇති වෙන්නේ නැත්නම් ඊට පස්සේ අනිත් එක නානත්ව සංඥා කියලා කියනවා. නානත්ව සංඥා කියලා කියන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා මේ විදිහට ඔබට රූප ධර්මයන්ගේ තියෙන නානත්වයක් හම්බ වෙනවා නම් එතකොට සද්දයන්ගේ තියෙන මේ නානත්ව ස්වභාවයකින් ඔබට අහන්න පුළුවන් නම් අන්න ඒ බඳු සංඥා නානත්ව සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසානං ඡායතනේ නැතිනම් ආකාශය අනන්තයි කියලා ගත්ත සංඥාව මානසිකාරයේ කිරීමෙන් යම් කිසි කෙනෙක් ආකාසානං ඡායතනේ උපදව ගන්නවා. එතකොට දැන් එයාට නුවණින් දකින්නට වෙනවා, නුවණින් දුරු කරන්නට වෙනවා රූප සංඥාව, පටිඝ සංඥාව, නානත්ත් සංඥාව කියන මේ සංඥා තුන. රූප සංඥා, පටිඝ සංඥා, නානත්ත් සංඥා කියන මේ තුන නුවණින් දකිමින් දුරු කරනකොට ඒ කෙනාට අර තියෙන සියලුම ඒට අනුරූප වුණ ඒ කෙලස් ටික නැතිනම් ඊට අනුරූප වුණ ඒ දේවල් වලින් අරකට බාධා කර දේවල් තිබුණා නම් ඒ දේවලුත් එක්කම තමයි මේ සංඥා ටික යටපත් වෙලා යන්නේ. ඒ දේවල් නැති වෙනකොට තමන්ගේ හිතේ උපදිනවා පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා. ඒ ධර්මයන් නැතිනම් රූප නිමිති රූප සංඥා නැහැනේ. ඊට පස්සේ පටිඝ සංඥා නානත්ත් සංඥාවක් නැහැනේ. එළඹ සිටි ආකාශය අනන්තයි කියලා ගත්ත සංඥාව තියනවා කියන එකට ඔබේ හිතපත් වෙනකොටම අන්න ඔබට සංඛාර උපේක්ෂාවක් ඇති වෙනවා. අර සංස්කාර ධර්මයන් පිළිබඳව ඔබ නුවණින් දකිමින් ඒ ධර්මයන්ගේ උපේක්ෂාව උපදව ගන්නවා. ඒ ධර්මයන්ගේ නොසැලෙන බවට. උපේක්ෂාවේ ස්වභාවය තමයි පින්නතුනේ නිශ්චලත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකෙදි චලනය වෙන්නේ නැහැ. ඒ අරමුණු වල සෙලවීමක් නැහැ. අන්නේ නොසෙල් වෙන තැනට ඔබ ඒ හිතපත් කර ගන්නවා. එතකොට නොසෙල් වෙන තැනට ඒ හිතපත් කරගත්තට පස්සේ අර ඒ හිතේ තියෙන කිසිම දෙයක් පිළිබඳව ඔබට මේ අර රූප සංඥාවන් දුරු කරපු නිසාත් ඒ වගේම පටිඝ සංඥා දුරු කරපු නිසාත් නානත් සංඥා දුරු කරපු නිසාත් එකම ආකාශය අනන්තයි කියලා ගත්ත සංඥාව පිහිටි නිසාත් ඇති වෙන සංඛාර උපේක්ෂාවක් තියෙනවා. එතකොට අන්නේ සංඛාර උපේක්ෂාව
ප්‍රඥාවක් සංඛාරූපේක්ඛා ඥානය කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ විඥානං ඡායතන සමාපත්තින් පටිලාභත්තාය ආකාසානං ඡායතනං විඥානං ඡායතනය උපදවා ගැනීම පිණිස දැන් ආකාශය කියලා දෙයක් උපදව ගත්තා නම් ඒකත් නිමිත්තක්නේ. ඒකත් විඥාණයෙන් අපි දැනගත්ත දෙයක්නේ. දැන් අනන්ත වෙලා තියෙන ආකාශයේද අනන්ත ආකාශය පිළිබඳ දැනගත්ත විඥාණයද කියලා බලමින් විඥානයේහි ඇති අනන්ත ස්වභාවය පිළිබඳව යම් කිසි කෙනෙක් විඥානය අනුව දකිමින් යම් සමාපත්තියක් උපදව ගන්නවා නම් සමාපatti ගැන නෙමෙයි කතා කරන්නේ. සමාපත්තිය කියනකොට එතන පිහිටා සිටින්නට පුළුවන්කම. එතකොට ඒක ඇතුලේ ඉන්න පුළුවන් තරක්. ඒක මෙනෙහි කිරීමක් ගැන විතරක් නෙමෙයි මේ කතා කරන්නේ සමාපත්තියක් පිළිබඳව. එතකොට විඥානං ඡායතන සමාපත්තිය උපදවා ගැනීමට අවශ්‍ය නම් එයා අර ආකාසානං ඡායතනය පිළිබඳව නුවණින් දකිමින් වාසය කරනවා. ඒකෙත් පවත්නා විඥානය කියන ස්වභාවය ගැන දකිමින්. එතකොට එයාට ආකාශය අනන්තයි කියන එක අප්‍රකටව යනකොට එයාට ඒ සංස්කාරයේහි උපේක්ෂාව කියන දේ ඇති වෙනවා. මේ තමයි සමත වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂා ඥානයේහි තියෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ යම්කිසි කෙනෙක් ආකින්චඤ්ඤායතන සමාපත්තින් පටිලාභත්තාය ආකින්චඤ්ඤායතන සමාපත්තිය ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. එයාට විඥානං ඡායතන සංඥාවක් තියෙනවා නම් අන්නේ සංඥාව පිළිබඳව පටිසංඛාන සම්තිට්ඨනා එයා උපේක්ෂාව ඇති කරගන්නවා සංඛාර උපේක්ෂාව. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා නම් දැන් ආකින්චඤ්ඤායතන ය පිළිබඳව ඒ විදිහට ඇති කරගත්තා වගේම නේව සංඥා නාසඤ්ඤායතනෙ උපදව ගන්නට අවශ්‍ය නම් නේව සංඥා නාසඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියෙන් පටිලාභත්තාය කියලා කියනවා. නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය ප්‍රතිලාභය කිරීම සඳහා යම් කෙනෙක් උත්සාහවත් වෙනවා. අන්න ඒ කෙනාට ගැටලුව බවට පත් වෙන්නේ ආකින්චඤ්ඤායතනේ. නත්ති කිංචි කිසිවක් නැහැ කියලා උපදෝගත්ත සංඥාව. එතකොට කිසිවක් නැහැ කියලා ගත්ත එකත් සංඥාවක් නේ කියලා දැකලා එයා ඒ සංඥාවෙහි උපේක්ෂාව උපදව ගන්නවා. අන්න ඒකට කියනවා සංඛාර උපේක්ෂා ඥානය කියලා. මෙන්න මේ විදිහට සමත වශයෙන් සමත භාවනා වශයෙන් කියන්නේ දැන් මේකෙදී අර සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින් උපදෝගත්ත දෙයක් නෙමෙයි මෙතනදී මේ සාකච්ඡා කරන්නේ. ඒකට මෙතනදී මේ කතා කරන්නේ මේ සාකච්ඡාව මේ කරන්නේ සමත වශයෙන් සංඛාර උපේක්ෂාව පැවැත්වීම. එතකොට ඒතනට සාපේක්ෂව තමයි සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ. ප්‍රථම ධානයේදී සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ නීවරණ ධර්මයන් පිළිබඳව නීවරණයන් දුරු කිරීම වශයෙන් බලනකොට තමයි සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ. ဒုတိ ය ධානයේ නම් විතක්ක ਵਿਚාර නැති කරනකොට නැති කිරීම පිණිස නුවණින් දකිමින් ඉන්නකොට තමයි සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ. තෘතිය ධානයේ නම් ප්‍රීතිය අනුව දකිමින් ඉන්නකොට. චතුර්ථ ධානයේ නම් සුඛ දුක්ඛ ධර්මයන් පිළිබඳව දකිනකොට. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ සංඛාර උපේක්ෂා ඥානය සමත වශයෙන් ඇති කර ගන්නට. දැන් මේකත් සංඛාර උපේක්ෂාවක් තමයි. ඒත් සංඛාර උපේක්ෂා ඥානයයි කියනකොට පොදුවේ සමත ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වෙච්ච සමතය අනුව ගිය සංඛාර උපේක්ෂාවකුත් තියෙනවා. විපස්සනාවට අනුරූපීව යන සංඛාර උපේක්ෂාවකුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට කතමා දස සංඛාර උපේක්ඛා විපස්සනා වශයෙන් උපජ්ජಂತಿ. කොහොමද සංඛාර උපේක්ෂා 10ක් විපස්සනා වශයෙන් උපදින්නේ? සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය උපාදම් පවත්තං නිමිත්තං ආයුහණං පටිසන්ධින් ගතින් නිබ්බත්තින් උප්පත්තින් ජාතින් ජරං ව්‍යාධින් මරණං ශෝකං පරිදේවං උපායාසං පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරූපේක්ඛාසු ඥාන. සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම සඳහා යම්කිසි කෙනෙක් උත්පාදය කියලා කියනවා. අපි මීට පෙර මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. උත්පාදය කියලා කියන්නේ ජාතිය පිළිබඳව. පවත්තින් කියනවා ප්‍රවෘත්තිය පිළිබඳව. එතකොට නිමිත්තං කියලා කියනවා නිමිති පිළිබඳව. ආයෝහණං කර්මාභියෝහණය. පටිසන්ධිය ප්‍රතිසන්ධිය ගතින් ගතිය. නිබ්බත්තින් ඉපදීම. උත්පත්තින් නිබ්බත්ති කියන හට ගැනීම කියන එකට උත්පත්තින් කියන උපපත්තින් නැවත පැමිණීම කියන දේ. ඊට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා.
මෙන්න මේ ධර්මයන්ගේ දැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා ස්වභාව ගති ටිකක්. ඒ කියන්නේ දැන් මේ දේවල් අපිට එක සමාන ගති මොනවද? උත්පාදේ කියන එක. ඊට පස්සේ මේ පටිසන්ධින් නිබ්බත්තින් උත්පත්තින් ගතින් මේ දේවල් එක සමානව යන ලක්ෂණයන්ගෙන් හිබි දේවල්. එතකොට දැන් මේ උත්පාදයේ පිළිබඳව නුවණින් දකිමින් වාසය කරන කුමක් සඳහාද? යම්කිසි කෙනෙක් සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම සඳහා. එතකොට උත්පාදේ කියනකොට ඉපදීම කියන දේ. එතකොට එතනදී ජාතිය කියලා අපි හඳුන්වනවා. එතකොට උපාදන් කියනකොට ඒ ජාතිය හට ගැනීම කියන එක පුද්ගලයෙකුගේ ජාතිය සහ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන තැන් දෙකකින් අපි සාකච්ඡා කරනවා. උත්පාදේ කියනකොට තැන් දෙකක් අපි කතා කරන්නේ තමයි යා තේසං සත්තානං තම්මි තම්හි සත්තනිකායේ ಜಾති සංජාති කියන තැන යෙදෙන ඒ ಜಾතිය උත්පාදයේ හැටියටත් අපි කතා කරන තැනක් තියෙනවා. යා තේසං ධම්මානං ಜಾති සංජාති කියලා කතා කරන ඒ ධර්මයන්ගේ හට ගැනීම කියලා කතා කරන තැනකුත් තියෙනවා. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් උත්පාදයේ පිළිබඳව දකිනවා. උත්පාදේ කියලා කියන්නේ ඒ ධර්ම සමුත්පාදේ. ඒ ධර්මයන්ගේ හට ගැනීම කියන දේ. එතකොට ಜಾතිය තමයි ඒ ಜಾතිය ධර්මයන්ගේ ಜಾතියක්. එතකොට පවත්තන් කියනකොට ඒ ධර්මයන්ගේ පැවැත්ම. එතකොට ඒකේ සත්පුද්ගල සංඥාව ඉක්මවා යන විදිහට එයා දකිනවා හේතු නිසා හටගන්න විදිහක් පිළිබඳව. එතකොට ඒ හේතු නිසා හටගන්න දේ සත්වයක් හෝ පුද්ගලයෙක් කියන දේ නෙමෙයි. ඒ ධර්මයන්ගේ හට ගැනීමක් හැටියට දකින උත්පාදන් කියලා කියනවා. එතකොට ඒ ධර්මයන්ගේ හේතු ටික ඇතිකල්හි පවත්නා පැවැත්මක් ඔහුට පේනවා. අපි ඒකට කියනවා ප්‍රවෘත්තියයි කියලා. ඊට පස්සේ ඒක නිමිති වශයෙන් ග්‍රහණය කර ගැනීම පිළිබඳව දකිනවා. නිමිත්තන් කියලා කියනවා. ඊට පස්සේ ආයෝහණං ඒක රැස් වෙන ආකාරය පිළිබඳව දකිනවා. පටිසන්ධින් ප්‍රතිසන්ධියක් පිනිස ඒ පිළිබඳව කර්ම සකස් කරගෙන ඒක ප්‍රතිසන්ධිය පිනිස හේතු වෙන්නේ කොහොමද කියන එක දකිනවා. ගතිය දකිනවා. ඊට පස්සේ ගතියට අනුරූප වුණ නිබ්බත්තිය කියන හට ගැනීම පිළිබඳව දකිනවා. උපපත්තින් කියලා කියන උපප්‍රාප්ති භාවයේ පිළිබඳව. එතකොට නැවත ඒ තැනකට මේ කර්ම රැස් කරගෙන ඒ කර්ම ටික නිසා විපාක වශයෙන් තව තැනකට පැමිණීම කියන එක දකිනවා. එතකොට ඒ දකිනවා වගේම එතනදී ඒ තැන ඒ පුද්ගල බව කෙනෙකුගේ සත්වයකුගේ හටගත්තා කියන දේ ඇති වෙන්නේ කොහොමද කියලා දකිනවා. ඒකට කියන අපි ජාතිය කියලා. පුද්ගලයෙකුගේ ජාතියක් වුණා. පුද්ගලයෙකුගේ හට ගැනීමක් වුණා. පුද්ගලයෙකුගේ හට ගැනීමක් වුණාම ජරං ඒ පුද්ගලයාගේ දිරීම ලැබෙනවා. යම් තැනක මම කියන දේ හටගත්තට පස්සේ යම් පුද්ගලයෙකුගේ හට ගැනීමක් වුණාම ඒ හටගත්ත පුද්ගල භාවයෙන් ඔහුට ජරා දුක කියන දේ විඳින්නට සිද්ධ වෙනවා. එතකොට ජරා දුක ආවේ නිකන් නෙමෙයි. ජරා දුක ආවේ ජාතිය නිසායි. පුද්ගලයෙකුගේ ඉපදීම නිසායි. එතකොට පුද්ගලයෙක් ඉපදුනේ නිකන් නෙමෙයි. උපප්‍රාප්ති භාවය නිසා. උපප්‍රාප්ති භාවය ආවේ නිකන් නෙමෙයි. ඒක නිබ්බත්තිය නිසායි. නිබ්බත්තිය ආවේ නිකන් නෙමෙයි. එතකොට ප්‍රතිසන්දි භාවය නිසායි. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. එක පිළිවෙලක් විදිහට දකින්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතිනම් ඒ තැනින් අරගෙන දකින්න පුළුවන්කමකුත් තියෙනවා. මේ විදිහට ඒක ගැළපෙන ආකාරයන්ගෙන් මේ පිළිබඳව මානසිකාරය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එකට ගන්න පුළුවන් දේවල් ඒ විදිහටත් නොහැකි ධර්මය ඒ විදිහටත් මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මයන් පිළිබඳව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස පිළිබඳව නුවණින් දකිනවා. නුවණින් දකිනකොට පේනවා සංකල්පමය වශයෙන් ලෝකයා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති කරගන්න හැටි. එතකොට ඒ දේවල් කවදාවත් ලෝකෙ තුල අයිති නැතිනම් ලෝකෙ තුල පවතින ධර්මයන්ට ඒ දේවල් අයිති නෑ නේද කියන එක. එතකොට මෙන්න මේ ධර්මයන් පිළිබඳව මේ මානසිකාරය පවත්වන්නේ මේ පටිසංඛාන සම්තිට්ඨන මේ ධර්මයන්ගේ සංඛාර උපේක්ෂාව ගොඩනැගීම සඳහා. ඒ කියන්නේ මේ තැන්වල හිත කම්පා නොවන තත්වයට පත් කර ගැනීම සඳහා. එතකොට කුමක් සඳහාද? ඒ ධර්මයන් පිළිබඳව සත්පුද්ගල ආත්ම සංකල්පනාවක් බැසගෙන තියෙනවා නම් එතන සෝතාපට්ටි භාවයක් නැහැ. ඒ නිසා සෝතාපට්ටි මාර්ගය ඉපදවීම සඳහා එයා මේ ධර්මයන් පිළිබඳව හොඳින් නුවණින් දකිනවා, විපස්සනා කරනවා, හොඳින් සම්මර්ෂණය කරලා බලනවා. එතකොට හොඳින් මේ පිළිබඳව සම්මර්ෂණය කරනකොට
එයාට පේනවා දුක කියන දේ උපදින්නේ මේ දේවල් පවතින්නේ මෙන්න මේ විදිහේ හේතුඵල ධමයක් පවත්නා තැනකයි කියලා එයාට ප්‍රඥාවක් විදිහට ඒක ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නට ඒ දර්ශනය, ඒ දැක්ම හේතුවක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට විපස්සනා වශයෙන් අර ධර්මයන්ගේ සංඛාර උපේක්ෂාව කියන දේ ඇති වෙනවා. ඒ වගේම දැන් එතනින් නතර නොවි සෝතාපට්ටි ඵලය ලබා ගැනීම සඳහා සෝතාපට්ටි ඵලය උපදවා ගැනීම සඳහා මේ විපස්සනාව කියන දේ පවත්නවා. ඒකට කියනවා සෝතාපට්ටි ඵල සමාපත්තත්හය කියලා. සෝතාපට්ටි ඵල සමාපත්තත්හය කියලා කියන්නේ සෝතාපට්ටි ඵල සමාපත්තිය පිණිස. එතකොට සෝතාපට්ටි ඵල සමාපත්තිය පිණිස නම් සෝතාපට්ටි ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත වශයෙන් ඇති කරගත්ත ඒ චේතෝ විමුක්ති ධර්මයන් හා සමග. ඒ කියන්නේ ඒ විමුක්තිය හා සමග තමයි ඒ ඵල සමාපත්තිය කියන දෙයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එතන ශුන්්‍යත අනිමිත්ත අපනිහිතයි කියලා කියනකොට අනාත්මය අනුව දකිනකොට ශුන්්‍යත චේතෝ විමුක්තිය උපදිනවා. ඒ වගේම අනිත්‍ය අනුව දකිනකොට අනිමිත්ත චේතෝ විමුක්තිය උපදිනවා. ඒ වගේම දුක් වශයෙන් දකිනකොට අපනිහිත චේතෝ විමුක්තිය කියන දේ උපදිනවා. එතකොට මෙන්න මේ විදිහට සෝතාපට්ටි මාර්ගය ප්‍රතිලාභය කිරීම පිණිස උත්සාහවත් වෙනවා වගේම එතකොට එතනදී යාට ප්‍රකට වෙන දේ තමයි ඒ හේතු නිසා හටගත්ත ධර්මයන්ගේ හේතු නිසා නැති වෙනකොට නැතිව යන ස්වභාවය. එහෙමත් නැතිනම් අනිත්‍ය ලක්ෂණය ඔහුට ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දේ අනාත්මයි කියලා ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යමක් ඒ අනිත්‍ය භාවයේ තියෙන්නම දුක්ඛ ලක්ෂණ ටිකක් අරබයා කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය සහ දුක පවතින්නේ අනාත්ම ධර්මයක කියලා දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික ප්‍රකට වෙනකොට තමයි ඔහුට ඊට අනුරූප වුණ චේතෝ විමුක්ති ප්‍රතිලාභය સિદ્ધ කරන්න පුළුවන්කම තියෙන. චේතෝ විමුක්ති ලබන්න පුළුවන්කම තියෙන උපදව ගන්නට. එතකොට ඒ විදිහට උපදවගත් දේන් තමයි ඵල සමාපත්තියකට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. යම් කිසි විදිහකින් විපස්සනා වශයෙන් ඒ ධර්මයන් පිළිබඳව නුවණක් නැතිව ඍජුවම එකෙල්ලෙම විපස්සනා ඥාන විදිහට නැතිව සෝවාන් ඵල සමාපත්තියට සමවදිනවා කියලා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර විපස්සනා මාර්ගයේ තුලින්ම තමයි සෝතාපට්ටි ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා එයාට මේ උත්පාදයේ ප්‍රවෘත්තිය නිමිත්ත ගති ආයෝහන මේ ධර්මයන් පිළිබඳව එයාට අර චේතෝ විමුක්ති උපදින ආකාරයට යන විපස්සනාවක් එයාට තිබිය යුතුයම වෙනවා. ඒ වගේම තමයි සකදාගාමි මාර්ගයේ ඉපදවීම සඳහා සකදාගාමි ඵලයේ ඉපදවීම සඳහා අනාගාමි මාර්ගයේ ඉපදවීම සඳහා අනාගාමි ඵලයේ ඉපදවීම සඳහා අරිහත් මාර්ගයේ ඉපදවීම සඳහා අරිහත් ඵල සමාපත්තියේ ඉපදවීම සඳහා එතකොට මාර්ගය සහ ඵල සමාපත්තියෙන් ඉපදවීම සඳහා පටිසංඛාන සම්තිට්ඨන නුවණින් සලකා බැලීම වශයෙන් ඇති කරගත්ත පිහිටා සිටීමක් තියෙනවා නම් එතකොට මේ පිහිටා සිටීම ඇති වුණ වෙන කොහෙවත් නෙමෙයි. ඒ පිහිටා සිටීම ඇති වුණේ පින්නතුනේ අර අපි කතා කරපු උත්පාද ප්‍රවෘත්ති නිමිති ආයෝහන ප්‍රතිසන්දි ගති ආදී විදිහට කතා කරපු ඒ ලක්ෂණ ටික පිළිබඳව තමයි මේ සලකා බැලීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බලනකොට ඒ විදර්ශනාව තුළ ඒ විදිහට වඩන මානසිකාරය තුළ තමයි ඵල සමාපත්තියක් උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ඵලය කියන දේෙන් නොකිය මෙතන ඵල සමාපත්තියයි කියලා කියනවා. ඵල සමාපත්තියයි කියලා කියන්නේ ඒ ඵලයට සමවදින්නට පුළුවන් විදිහට මේක ඇසුරු වෙනවා. ඒක සමාපත්තියක් විදිහට ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන් විදිහට. ඒක වඩාත් පැහැදිලි වෙනවා අපිට. දැන් දස ආකාරයකින්නේ දැන් මාර්ග සහ ඵල කියන කාරණා 8යි අපි මෙතනදී කතා කරන්නේ. ඒකට තවත් දෙකක් මෙතනදී එකතු වෙනවා. කොහොමද? ශුන්්‍යත විහාර සමාපත්තත්ථාය. ශුන්්‍යත විහාර සමාපත්තිය සඳහා කෙනෙක් උත්සාහවත් වෙනවා. ඒ වගේම අනිමිත්ත විහාර සමාපත්තත්ථාය අනිමිත්ත විහාර සමාපත්තිය සඳහා කෙනෙක් උත්සාහවත් වෙනවා. ශුන්්‍යත බව සහ අනිමිත්ත බව ප්‍රධානයි.
ශුන්්‍යත බව සහ අනිමිත්ත බව. ශුන්්‍යත බව උපදින්නේ අපි කිව්වා අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට. අනිමිත්ත බව ප්‍රකට වෙන්නේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනකොට. එතකොට මෙතනදී අපනිහිත භාවය නැහැ. ශුන්්‍යත බව සහ අනිමිත්ත බව විතරයි සංඛාරූපේක්ෂා ඥානය විපස්සනා වශයෙන් ඇති වෙන දස ආකාරය ගැන කතා කරනකොට එතනදී ශුන්්‍යත බව හා අනිමිත්ත බව තියෙන අපනිහිත බව අංගයක් විදිහට ඉදිලා නැහැ. එතකොට අපනිහිත චේතෝ විමුක්තිය කියන දේ සංඛාරූපේක්ෂාවන්ට හේතුවක් වෙන්නේ නැද්ද? නැහැ. හේතුවක් නොවෙනව නෙමෙයි, හේතුවක් වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපනිහිත චේතෝ විමුක්ති වශයෙන් ඒ දුක්ඛ ලක්ෂණය ප්‍රතිවේද කිරීම වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම වශයෙන් ඒ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ ලක්ෂණය ප්‍රකට කර ගැනීම වශයෙන් තමයි සෝතාපට්ටි මාර්ග ආදී මේ සේක පුද්ගලයාගේ මේ ගති ලක්ෂණ ටික අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපනිහිත චේතෝ විමුක්තිය ඒ හැම ඵල සමාපත්තියකටම අදාළව යෙදෙනවා. ඒ නිසා අමුතුවෙන් මෙතනදී විශේෂයෙන් අපනිහිත චේතෝ විමුක්තිය පිළිබඳව සඳහන් කිරීමක් කරන්නේ නැහැ. හැබැයි ශුන්්‍යත චේතෝ විමුක්තිය සහ අනිමිත්ත චේතෝ විමුක්තිය පිළිබඳව දක්වනවා. ඒ දේ උපදවා ගැනීම සඳහා වෙන වෙනම අනිත්‍ය ලක්ෂණය සහ මේ එතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම වශයෙන් මානසිකාර්යය පවත්වනවා කියන එක පෙන්වා දෙනවා. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතිවේද කිරීම වශයෙන් අනිකුත් මාර්ග සිත්වලට සහ ඵල සමාපත්තීන්ට අදාළව ඒ හැම තැනකදීම අපනිහිත සමාපත්තියක් තියෙනවා. ඒක නැතුව නෙමෙයි. අපනිහිතයේ තුලින් ඵලය කියන ඵල සමාපත්තිය කියන දෙයට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ඒක උපදවා ගැනීම වශයෙන්. එතකොට විදර්ශනා විදිහට මෙන්න මේ උත්පාදය, ප්‍රවෘත්තිය, නිමිත්ත, ආයෝහණය, ප්‍රතිසන්දිය, ගතිය මේ ධර්මතා ටික පිළිබඳව යම් කිසි කෙනෙකුට නුවණ පවත්වන්නට පුළුවන් නම්, සම්මර්ෂණය කරන්නට පුළුවන් නම්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරන්නට පුළුවන් නම්, ඒ සම්මර්ෂණ විදිය තමයි සෝතාපට්ටි මාර්ගය උපදවන්න පුළුවන්කම තියෙන්නේ. සෝතාපට්ටි ඵල සමාපatti උපදවන්න සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල සමාපatti, අනාගාමි මාර්ග, අනාගාමි ඵල සමාපatti, අරිහත් මාර්ග, අරිහත් ඵල සමාපatti සහ ditta ධම්ම සුඛ විහරණය සඳහා වන සමාපatti සුඛය උපදවා ගැනීමේදීත් මේ විපස්සනා ඥානය ඒ හැම තැනකටම ප්‍රධාන වෙනවා. ඒ හැම තැනකටම අවශ්‍ය වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට විපස්සනා වශයෙන් ීමා දස සංඛාරූපේක්ඛා විපස්සනා වශයෙන් උපජ්ජන්ති. මේ විදිහට සංඛාරූපේක්ෂාව කියන එක මේ දස ආකාරයකින් උපදිනවා දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට සමත වශයෙන් 8 ආකාරයයි කිව්ව, විපස්සනා වශයෙන් දස ආකාරයකින් විස්තර කළා. එතකොට සංඛාරූපේක්ෂා ඥානයේ සමත සහ විපස්සනා වශයෙන් 18 ආකාරයකට ඇති වෙනවා. ආකාර 18කට ඇති වෙනවා. කති සංඛාරූපේක්ඛා කුසල, කති අකුසල. එතකොට මේ සංඛාරූපේක්ෂාවන්ගේ කෙතෙක් සංඛාරූපේක්ෂාවෝ කුසල් බවට පත් වෙනවද? කති අකුසල, අකුසල ධර්ම කෙතෙක්ද? කති අභ්‍යාකතා, කොතෙක් ධර්මයෝ අව්‍යාකෘත දේවල් බවට පත් වෙනවද? එතකොට මේ ධර්මයන්ගෙන් කොච්චර දේවල් කුසල්ද, කොච්චර දේවල් අකුසල්ද? පන්නරස්ස සංඛාරූපේක්ඛා කුසල, තිස්සෝ සංඛාරූපේක්ඛා අභ්‍යාකතා, නත්ති සංඛාරූපේක්ඛා අකුසලා කියලා කියනවා. එතකොට එතනදී සංඛාරූපේක්ෂාව පන්නරස සංඛාරූපේක්ඛා කුසලා 15ක් සංඛාරූපේක්ෂාවන් කුසලයේ පැත්තටයි ඇති වෙන්නේ. එතකොට සංඛාරූපේක්ෂා 15ක් කුසල ධර්ම පැත්තට ඇති වෙනවා. ඇයි සංඛාරූපේක්ෂා 15ක් කුසල ධර්ම පැත්තට කියලා කිව්වේ? සේක පුද්ගලයාට සහ අර අපි දැන් 18ක් ගැනනේ කතා කරන්නේ. එතකොට ඒකෙන් සේක පුද්ගලයාට ඇති වෙන ටික, කියන්නේ අරිහත් ඵල සමාපත්තියයි ශුන්්‍යත සහ අනිමිත්ත කියන ටික නැතුව, තුන නැතිව අනෙක් සමාපatti 15 ගත්තාම ඒ සංඛාරූපේක්ෂාව කුසල්. ඒ සංඛාරූපේක්ෂාව කියලා කියන්නේ දැන් ඵල සමාපත්තියට සමවැදීම සඳහා ඒ ඵල සමාපත්තියට පෙර ආතුව උපදවන සංඛාරූපේක්ෂාව මේ කතා කරන්නේ. ප්‍රථම ධානය කියන දෙයට පෙර ආතුව උපදින සංඛාරූපේක්ෂාව. එතකොට සෑම සංඛාරූපේක්ෂාවක්ම ඒවා කුසල් පක්ෂයට තමයි අයිති වෙන්නේ. ඒකට කියන්නේ අව්‍යාකෘතයි කියලා. හැබැයි රහතන් වහන්සේට ඒ කුසලය කියන දේ පනවන්නේ නෑ. එතන කුසල චිත්තයක් ඇත්තේ
නෑ. ඒ නිසා එතන තියෙන අව්‍යාකෘත ධර්මයක්. ඒ නිසා රහතන් වහන්සේගේ අරිහත් ඵල සමාපත්තිය ගැන කතා කරනකොට ඒ වගේම අරිහත් ඵල සමාපත්තිය සහ අනිමිත්ත සහ ශුන්්‍යත සමාපත්තියෙන් ගැන කතා කරනකොට ඒ සමාපatti තුනට කියනවා අව්‍යාකෘත සමාපatti කියලා. ඒක කුසල අකුසල වශයෙන් කියන්නේ නෑ. කිසිම සමාපත්තියක් මොනම විදිහකටවත් සංඛාර උපේක්ෂාවක් අකුසල් වෙන්නේ නෑ. එතකොට කොච්චර සමාපatti කුසල්ද කියලා අහනකොට සමාපatti 15ක් කුසල් සමාපatti නෙමේ සංඛාර උපේක්ෂා ඥාන. සංඛාර උපේක්ෂා කීයක් කුසල්ද කියලා අහනකොට සංඛාර උපේක්ෂා ඥාන 15ක් කුසල්. සංඛාර උපේක්ෂා ඥාන 3ක් අව්‍යාකෘතයි. අරිහත් ඵල සමාපatti, ඒ වගේම ශුන්්‍යත සහ අනිමිත්ත සමාපatti කියන ටික. ඊට පස්සේ අකුසල වෙන සංඛාර උපේක්ෂා ඥාන තියෙනවා දානකොට නෑ කිසිම සංඛාර උපේක්ෂා ඥානයක් අකුසල් බවට පත් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා අට්ඨ චිත්තස්ස ගෝචරා පුතුජනස්ස ද්වේ හොಂತಿ තයෝ සෙක්ඛස්ස ගෝචරා තයෝච විතරාගස්ස යේහි චිත්තං විවට්ටති. එතකොට මේ සංඛාර උපේක්ෂා ඥානයෝ 8ක් මේ අයට ගෝචර වෙනවා කියලා ඒ පෘතජ්ජනයන්ට දෙකක් ඒ වගේම තයෝ සෙක්ඛස්ස ගෝචරා සේකාරයන් වහන්සේට ගෝචර වෙන 3ක් තියෙනවා. ඊට පස්සේ තයෝ විතරාගස්ස විතරාගී ආර්යයන් වහන්සේට 3ක් කියන මේ සංඛාර උපේක්ෂා ඥානයේ පස්සන වශයෙන් ඒ උපදින සංඛාර උපේක්ෂා ඥානයේ එතනදී ප්‍රධාන වශයෙන් බෙදා දක්වනවා මාර්ග සහ ඵල විදිහට බෙදා දැක්වීම විදිහට. කියන්නේ පුද්ගලයින් විදිහට පෘතජ්ජනයට දෙකකුත් ඒ වගේම තයෝ සෙක්ඛස්ස සේකාරයන් වහන්සේට 3කුත් ඒ වගේම විතරාගින් වහන්සේට රහතන් වහන්සේට 3කුත් විදිහට මේ දේ බෙදා දක්වනවා. සංඛාර උපේක්ෂා ඥානය ගණන වශයෙන් බෙදා දක්වනවා. එතකොට මේ විදිහට අපිට සංඛාර උපේක්ෂා ඥානයේ පොදුවේ බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. සංඛාර උපේක්ෂා ඥානයේහි ප්‍රභේද වශයෙන් තමයි අපි මේ විදිහට කතා කරන්නට යෙදුනේ. එතකොට මේ ධර්මයන්ගේ තියෙන අර්පණාදී බෙහෙදයන් අනුව වෙනමම අපිට තවදුරටත් මේ දේවල් විග්‍රහ කරගන්නට වෙනවා. විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ දේවල් ඒ විදිහට අපි විග්‍රහ කරන්නට ගියොත් මේ කාරණා ටික ඔස්සේ ඒ කියන්නේ දැන් අර්පණා වීථීන් ආදී විස්තර කරලා මේ දේවල් විස්තර කරන්නට ගියොත් මේ කාරණා ටික බොහෝ දෙනෙකුට ටිකක් නීරස වෙයි කරුණු විදිහට වැඩි වෙනකොට කියන අදහසින් ඒ කාරණා පිළිබඳව අපි ලොකුවට පැහැදිලි කිරීමක් මෙතනදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා නාම මාත්‍රිකව විතරක් ඒ ගැන කතා කරනවා. අට්ඨ සමාධිස්ස පච්චයා දස ඥානස්ස ගෝචරා සමත වශයෙන් කියන ලද ඒ සමාපත් නැතිනම් සමත වශයෙන් කියපු සංඛාර උපේක්ෂා 8 අර්පණා සමාධියට ඒ කියන්නේ ධානයන්ට ප්‍රත්‍යවන මේ සංඛාර උපේක්ෂා ඥානය. ඊට පස්සේ විදර්ශනා වශයෙන් කියන ලද ඒ 10 මාර්ග ඥානයට සහ ඵල ඥානයට ගෝචර වන 10ක්. එතකොට මේ තින්නම් විමුක්ඛාන පච්චයා ඒ විමුක්ෂයන්ට ප්‍රත්‍යවීම වශයෙන්ොත් 3ක් අපි කතා කරනවා. ඒ විදිහට අර ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියලා කතා කරන තුන පිළිබඳවයි මේ විමුක්ෂයන්ට ප්‍රත්‍යවීම වශයෙන් කතා කරන්නේ. මේ විදිහට අට්ඨාරසාකාරා පඤ්ඤා අට්ඨාරසාකාරයෙන් 18 ආකාරයකින් කතා කරනවා සංඛාර උපේක්ෂා ප්‍රඥාව පිළිබඳව. එතකොට මේ විදිහේ සංඛාර උපේක්ෂාවක් යම් තැනක තියෙනවා නම් නානා දිට්ඨීසුන කම්පති නොඑක් දෘෂ්ටීන් හිත කම්පාවටපත් වෙන්නේ. එතකොට ඒ කරුණු තවදුරටත් විග්‍රහ කළ යුතු කරුණු උනත් ඒ දේවල් අපි කාල වේලාවත් එක්ක අද විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්වා ගන්නට යෙදුණා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම මේ සියලුම කුසල ශක්තියන් සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා ගාල්ලේ පදිංචි රංජිත් ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ ගිය දෙමව්පියන් ඇතුළු ඒ සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. Taman නමින් මිය ගිහිල්ලා මෙලෝ වශයෙන් හෝ සාංශාරික වශයෙන් යම් ඥාතිවරයෙක් වෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ දායකත්වයේගෙන කටයුතු කළ ඒ පින්වත් සෑම සියලු දෙනාටත් ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ සියලු කුසල ධර්මයන් එකසේ හේතු වාසනා වීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.